අපි ගිය සතියේ කරා මතක ඇති ජොයින්ට් එකයි එලිමෙන්ටරි ට්‍රාන්ස්ෆෝර්ම්ස් වලින් මේ ඉන්වර්ස් එකක් ගන්න විදිය. දැන් අපිට ඒකෙන් ඒ ක්‍රම දෙකෙන් පුළුවන් ඉස්සරහට කතා කරන්න යන්නේ මේ සිමල්ටේනියස් ඉක්වේෂන්ස් සමගාමී සමීකරණ අන්නේ සිස්ටම්ස් මේ ඒ වගේ සොලියුෂන්ස් හොයන්න තමයි යන්නේ. දැන් අපිට පුළුවන් මම කිව්වතින් අපි ගමු සිස්ටම් එකක් ස්ථාන ධන දෙක සමානයි sorry මම මේ කලින් සතියේ දාපු මේට්‍රික්ස් එකමයි ගත්තේ මේ මොකද ඒකට ඉන්වර්ස් එකක් තිබ්බ හින්දා අපි බලමු මේ ඉන්වර්ස් නැති ඒවත් සෝල්ව් කරන විදිය. ඔයගලන්ට මතක ඇති මේ මම දෙන්න ඇති මේ වගේ එකක් මං ඒ කියලා අරන් තියෙනවා ඒ ගත්ත එක තමයි මම මේ දැන් ලිව්වේ. ඊට අමතරව මම ඒක සමාන කරලා තියෙනවා මේ විදිහට මේ විදිහට මම සමාන කරලා තියෙනවා ඉක්වේෂන්ස් තුනක් අරන් තියෙනවා. මම මේක ගන්න හේතුනේ මට මේ ඒ කියන මේට්‍රික්ස් එකට ඉන්වර්ස් එකක් තිබ්බ හින්දා ඒවා අපි ඉස්සෙල්ලා කතා කරලිමු. ඊට පස්සේ අපි බලමු ඒවා නැත්තම් අන්න ඒ වගේ මේ ඒ වගේ සිස්ටම් එක සොලියුෂන්ස් මොන වගේද කියලා. හරි. දැන් මේකේ අපි ඉස්සෙල්ලාම ලියා ගන්නවා මේට්‍රික්ස් ආකාරයෙන් මේ වගේ ආකාරයකට එන විදිහට ලියනවා. ඒතර පළවෙනි ඒ කියන්නේ දැන් අපිට xyz තියාගෙන විසඳන්න එකට වඩා ලේසි එයාලගේ සංගුණ කරගෙන අපි මේ පද්ධතිය ඇනලයිස් කරන එක. ඒතර ඔය කට්ටිය දන්නවා දැන් අපි දැන් සමීකරණ තියාගෙන ගියා කියමුකෝ. හරි. සමීකරණ තියාගෙන ගිහිල්ලා අපි පස්සේ මේක හදාගන්නවා. අපි පස්සේ මේ සිස්ටම් එක හදාගන්න මෙහෙම එකට කියමුකෝ. අපේ එක සමීකරණයක් එනවා x ධන y ධන z සමානයි අපි කියමුකෝ මම නිකන් කියන්නේ මේ 10 කියලා ගමුකෝ. ඊට පස්සේ ඊළඟ එක එනවා 2y ධන z සමානයි මෙහා කියලා. ඊට තව සමීකරණයක් එනවා z සමානයි 3යි කියලා. දැන් අපිට අර එදා කතා කරපු මේ එලිමෙන්ටරි ට්‍රාන්ස්ෆෝර්මේෂන්ස් වලින් අපිට පුළුවන් මේ පද්ධතිය මේ වගේ එකට හරව ගන්න. දැන් එහෙම හරවගත්ත කියමුකෝ කොහම හරි. හරවගත්තම දැන් ඔකට පේනවා මෙතන x ගේ සංගුණිකේ බිඳුවයි මේ වගේ x ටයි y ටයි තියෙන බිඳු දෙක. හරි. අපි පස්සේ බලමු ඒතර මේක මේට්‍රික්ස් විදියට එන්නේ කොහොමද කියලා. කොහොම හරි මට කියන්න ඕනේ උනේ. දැන් මේ පද්ධතිය මේකටම දැන් මේ පද්ධතියෙන් එන xyz ගේ අගයන්ම තමයි අපි එලිමෙන්ටරි ට්‍රාන්ස්ෆෝර්මේෂන්ස් කරාට පස්සේ හදාගත්ත මේ පද්ධතියෙන්ොත් එන්නේ. කියන්නේ xyz එකම අගයන් ටික තමයි එන්නේ. මෙයා 1 ඩෑෂ් 2 ඩෑෂ් මේ වගේ සිස්ටම් එකකට හරව ගන්න පුළුවන්. ඒතර දැන් අපි කෙලින්ම z හොයලා තියෙන්නේ. දැන් මේ වගේ හදාගත්තම කියන්නේ x බිඳුවයි x නුයි y නුයි බිඳුව ඇවිල්ලා තියෙන මෙන්න මේ වගේ ආකාරයකට අපි හදාගත්තේ කියන්නේ කෙලින්ම උත්තර ඇවිල්ලා තියෙන කියන්නේ. අය මේ ලේසි මේක විසඳන්න z ගේ අගය කෙලින්ම ඇවිල්ලා තියෙනවා. පස්සේ අපි කරන්නේ මේ හොයාගත්ත z අගය මෙතනට ආදේශ කරලා දෙවෙනි සමීකරණයෙන් y හොයාගන්න. ඒතර අපි z නුත් දන්නවා. ඒකෙන් y නුත් හොයාගන්නවා. ඊපස්සේ z y දන්න හින්දා මෙතනට ආදේශ කරලා පළවෙනි එකට ආදේශ කරලා
අපිට පුළුවන් අන්තිමට x හොයන්න. ඒතර ඒක තමයි අයිඩියා එක. එතකොට එහෙමත් නැතුව අපිට අවශ්‍ය නම් තවදුරටත් මේක මේ elementary transforms දාලා අපිට හදාගන්න පුළුවන් x නුයි අනිත් කටේ බිඳුව. අනිත් ඉක්වේෂන් එකේ y අනිත් දෙන්න බිඳුව. තුන්වෙනි ඉක්වේෂන් එකේ z විතර ඉතුරු වෙන අනිත් දෙන්නට බිඳුව ඇවිල්ලා. අන්න ඒ කට්ටිය සමානයි මොනවා හරි අගයන්ටයක් එනවා. අපි කියමු 1 2 3 කියලා. ඒතර දැන් මම මේ කියන්න හැදුවේ මේ වගේ සිස්ටම් එකක මේට්‍රික්ස් එක අපි අන්තිමට රිඩියුස් කරගෙන තියෙන්නේ මෙන්න මේ වගේ ආකාරයකට 1 1 1 බිඳුව 2 1 බිඳුව බිඳුව 1 කියලා. ඊට පස්සේ මට පුළුවන් මෙයාව තවත් elementary transforms කරලා මේට්‍රික්ස් එකක් හදාගන්න 1 බිඳුව 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 1 බිඳුව 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 1 කියලා. මේ තියෙන එකට කි සංගුණක. ඒතර අපිට පුළුවන් මේ පද්ධතියම මේක විසඳනට වඩා මේක විසඳන එක ලේසිනේ. ඊට වඩා මේකින් කියන්නේ ඊට පස්සේ මේක තමයි කෙලිම උත්තර ටික එන සිස්ටම් එක වෙන්නේ. මේ වගේ මේට්‍රික්ස් එකක් හදාගත්තා නම් xyz ආය දැන් මෙතනින්නුත් අපිට මෙතන විසඳන්න වෙනවා z අරගෙන ඊට පස්සේ y හොයලා ඊට පස්සේ x හොයන්න වෙන්නේ. කොහොම හරි එතනින්නුත් වැඩේ ලේසි වුණාට අපිට තවදුරටත් මෙතනටම ගිහිල්ලා නැවතුව ඉතින් xyz කෙලින්ම එනවා. දැන් හරි අපිට කෙලින්ම දැන් ඔක කරන්න පුළුවන්. අපි බලමු ඔක ඊට කලින් කතා කරන්න ඕනේ. දැන් ඕක තමයි අපි කරන්න හදන්නේ. මේ වගේ සිස්ටම් මේ වගේ මේට්‍රිසස් හදාගන්න එක තමයි මෙතන ඉඳන් මෙතෙන්ට ඊට පස්සේ එතන ඉඳන් මෙතෙන්ට කැමති නම් යනවා නැත්නම් අවශ්‍යම නැහැ. කොහොම හරි එන්නේ ඒක කරගන්න විදිය තමයි දැන් ඉගෙන ගන්න යන්නේ. ඊට කලින් පොඩ්ඩක් තියරි කැරි ටිකක් කතා කරන්න ඕනේ. මං ගිය සතියකින් මේක විසඳන විදිය මම ඉස්සෙල්ලා කියලා ඉන්නම්. අපි ගිය සතියේ කොහොම මොනවද ඉගෙන ගත්තේ? මොකක් හරි මේට්‍රික්ස් එකක් තියෙනවා. එයාගේ ඒ ඉන්වර්ස් එක හොයාගන්න මම ක්‍රම දෙකක් කිව්වා. ජොයින්ට් එකයි elementary transforms වලින් ගිහිල්ලා මම කිව්වා අර මේට්‍රිසස් දෙකක් හදාගන්නවා A කියලයි ඊට එහා පැත්තේ I. ඊට පස්සේ අපි මොනවද කරේ? අර elementary transforms කරනවා. එහෙම කරපුවම අපි හදාගන්නේ දැන් කෑල්ල එකතු කරනවා. එකතු කරන්නේ A inverse ගේ කෑලි ටික. දෙන්නට මේක කරගෙන ගියාම අන්තිමට අපිට එන්නේ මේ කියන්නේ I මේ පැත්තේ ඉතුරු වෙන්නේ A inverse. ඒතර අයිඩියා එක උනේ අපි A වලින් පටන් ගෙන එයාට අර මම කිව්ව elementary transformations තුනක් ගැන ඒ තුන දදා ඒ ක්‍රමයකට ගියපුවාම අපිට මෙයාගෙන් අයිව හදාගන්න පුළුවන්. හදාගත්තම එහා පැත්තෙන් එන්නේ A inverse එක. දැන් මේ වැඩේ කරන්න පුළුවන්. කරලා අන්තිමට I එන්නේ I එනවා කියන්නේ A inverse එකක් exist වෙන කට්ටියනේ. මං කිව්වා එහෙම දැන් එහෙම කෙනෙක් තමයි මං එදා ගානක් දුන්නේ. එහෙම නොවන පද්ධතියක් තියෙනවා. A inverse කියන්නේ inverse එකක් නැති matrices තියෙනවානේ. එහෙම කට්ටිය ගිහිල්ලා යම් තාක් දුරකට අපිට හදාගන්න පුළුවන් තැනකට එනවා. හැබැයි එයා I නෙවෙයි. කියන්නේ අපිට A inverse එකක් නැහැ. හැබැයි මොකක් හරි නිකන් වැඩක් කරගන්න පුළුවන් තැනකට ඇවිල්ලා තමයි නවතින්නේ. ඒක ගැන අපි කතා කරනවා. කොහමද අපි දැනට අපි දන්නේ මොකක් හරි ඉන්වර්ස් එකක් තියෙන මේට්‍රික්ස් එකක් එක්ක ජොයින්ට් මෙතඩ් එක දාලා කෙලින්ම A ඉන්වර්ස් එක හොයන්න පුළුවන්. A ඉන්වර්ස් එකක් ඉන්නවා නම් එයාට. එහෙම නැත්නම් එලිමෙන්ටරි මේ ට්‍රාන්ස්ෆෝමේෂන්ස් වලින් නුත් අපිට A ඉන්වර්ස් එකක් හොයාගන්න පුළුවන්. හැබැයි එලිමෙන්ටරි ට්‍රාන්ස්ෆෝමේෂන්ස් වල වැදගත්කම වෙන්නේ අපිට A ඉන්වර්ස් එකක් නැහැ කියමුකෝ මොකක් හරි මේට්‍රික්ස් එකකට. ඒතර අපිට මොකක් හරි ඒට වඩා හොඳ තව මේට්‍රික්ස් එකක් අපිට හදාගන්න පුළුවන්. නිකන් අදහසක් ගන්න කිව්වොත් දැන් මේ සිස්ටම් එක දිහා බලනට වඩා මේක බලන එක ලේසිනේ.
අන්න ඒ වගේ මොකක් හරි දෙයක් අපිට මේ ඊට වඩා හොඳ මේට්‍රික්ස් එකක් හදාගන්න පුළුවන් මේ මෙතඩ් එකෙන්. elementary transformations method එකෙන්. ඒකයි ඒක ගොඩක් වැදගත්. කෙලින්ම A inverse joint එකෙන් හොයනවට වඩා joint එකක්, ඒ කියන්නේ A inverse එකක් නැති වෙලාවට ඒක මේ ක්‍රමේ එච්චර සාර්ථක වෙන්නේ නැහැ. A inverse එකක් තියෙනවා නම් කෙලින්ම ගන්න පුළුවන්, අවුලක් නැහැ. A inverse එකක් තියෙනවා නම් ක්‍රම දෙකෙන්ම පුළුවන්. A inverse එකක් නැත්නම් අපිට අර මගකට හරි යන්න පුළුවන් මෙන්න මේ ක්‍රමයෙන්. හරි. එතකොට අපි A inverse එක ගත්ත කියමුකෝ. ක්‍රම දෙකෙන් කැමති ක්‍රමයක් දාලා A inverse එකක් ගත්තා. මේක අයින් කරන්නම්. A inverse එකක් අපි හදාගත්ත කියමුකෝ. දැන් මේ A කියන්නේ කවුද? මේ 1 3 2 2 7 5 අන්න ඒ කට්ටිය. තේරෙන්නේ නැති 1 3 2 2 7 5 3 12 11 අන්න ඒ කට්ටියගේ මේට්‍රික්ස් එක. මෙයා තමයි A කියන්නේ. X කියන්නේ මගේ කොලම් මේට්‍රික්ස් එකක්. එයාගේ ඉන්නේ x y z කියන variables තුන. මේක සමානයි 1 3 4 කියලා තමයි අපි මේ මේට්‍රික්ස් ආකාරයට ලියනවා කියලා ලියන්නේ. මොකද මේ ඔකට පේනවා දැන් මේක ගිහිලා ගුණ කරපුවාම අපිට මේ පද්ධතිය වෙනවා මේට්‍රිසස් දෙකක් ඇතුලේ. ඒ කියන්නේ මම කියන්නේ මෙයා මේ දෙන ගුණ කරපුවාම අපිට එන්නේ මෙහෙම මේට්‍රික්ස් එකකුයි මෙහෙම මේට්‍රික්ස් එකකුයි. ඒතර අපිට කට්ටිය සමාන කරලා අවයව සමාන කරලා මේට්‍රිසස් දෙක සමාන නිසා අපිට මේ ඉක්වේෂන්ස් තුන ආයෙ ගන්න පුළුවන්. හරි. එතකොට දැන් මේට්‍රික්ස් එක හදාගෙන අපි කියමු මෙයාට කියන්නේ A කියලා ගන්න. කොහොම හරි එයාගේ A ඉන්වර්ස් එක අපි හොයාගත්ත කියමුකෝ. එක්ක joint method එකෙන් නැත්තම් අර මං කියපු පොඩ්ඩක් දිගට යනවා elementary transformations දාලා හොයන්න පුළුවන් A inverse එක. හරි ඒක දැන් තියෙනවා. දැන් අපිට පුළුවන් A inverse වලින් දෙකම ගුණ කරන්න වම් පැත්තෙන්. ඒතර වෙන්නේ A inverse AX සමානයි A inverse වරක් B. අපි දන්නවා මේ දෙන්නව ඒතර ගන්න පුළුවන් I කියලා. ඒතර මේක I වෙනවා. I වරක් X කියන්නේ Xම තමයි. ඒතර X කියලා එනවා මට A inverse වරක් B කියලා. දැන් X කියන්නේ මට ඕනි වෙන XYZ මේ අපි හොයන්නේ. ඒ කටිය උත්තර කරලා තියෙනවා. ඒතර A inverse අපි දන්නවා නම් B කියන්නේත් මෙයා නම් මට පුළුවන් A inverse B ගුණ කරලා මොකක් හරි මේ column matrix එකක් එනවා ඒ ගුණ කරපුවාම. ඒතර X නුයි Y නුයි ඒ කට්ටියට සමාන කරපුවාම අපිට මේ උත්තරේ එනවා. ඒ කියන්නේ ඔතනින් දැන් මේක නම් උත්තරේ අපිට A inverse වරක් B වලින් එන්නේ 1 2 3 කියන matrix එක. දැන් අපි දැන් ඔය වැඩේ කරන්න පුළුවන් මේ සිස්ටම් එකට. ඒ කියන්නේ සිස්ටම් එකේ මේ A කියන එක්කෙනාට ඉන්වර්ස් එකක් තියනවා නේද? එහෙම නැති සිස්ටම්ස් තියෙනවා. ඒ කියන්නේ දැන් XYZ විසඳුම් නැති ඒවා තියෙනවා. ඒවා අපි කතා කරන්න තමයි යන්නේ. හරි. ඊට කලින් පොඩ තියරි කැලිටියක් තියෙනවා. ඔයගොල්ලන්ට මතක ඇති triangular matrix කියලා, upper triangular lower triangular matrix කියලා. දැන් ඒකම තමයි වෙන ඒ කියන්නේ ඒකම පොඩ්ඩක් හොඳ කරලා අලුත් නමක් දීලා තියෙනවා යාට. මෙහෙම පළවෙනි පිටුවට එන්න මෙතන තියෙනවා මේට්‍රික්ස් එකක්. ඔකට පේනවා ඇති මේකේ තියෙන්නේ මේ මොකද්ද upper triangular matrix එක. upper triangular නම් මං කියවා diagonal එකට යටේ තියෙන කට්ටිය ඔක්කොම බිඳු වෙලා තියෙනවා. දැන් හැබැයි ඒකේ මං කිව්වේ නෑ මේ diagonal එකේ තියෙන ඒ කියන්නේ පටන් ගන්න elements ටික ඔක්කොම එක වෙන්න ඕනි කියලා. කොහොම හරි ඒ එක වෙන අවස්ථාව තමයි
රෝ එචිලන් ෆෝම් කියලා කියන්නේ. අපර් ට්‍රයැන්ගියුලර් එකත් පොඩ්ඩක් තව දියුණු කරලා අරන්. ඒතර මේක ටිකක් වැදගත්. මේක තමයි අර මං කිව්වේ ඉන්වර්ස් එකක් නැත්තම් අපි යම් තාක් දුරකට ඇවිල්ලා හොඳ තැනකින් නවතින්න පුළුවන් කියපු මේට්‍රික්ස් එක තමයි රෝ එචිලන් ෆෝම් එක. ඕනනම් තව දුරට තව පොඩ්ඩක් ඉස්සරහට ගිහලා නවතින්න පුළුවන් reduced රෝ එචිලන් ෆෝම් කියලා එකක්. අපි ඒක පස්සේ බලමු. ඒක අවශ්‍යම නැහැ. හැබැයි එහෙම කරගත්තොත් තව ලේසි. හැබැයි දැනට මේක අපි බලමු. මේකේ රෝ එචිලන් ෆෝම් එකක් වෙන්න අවශ්‍ය කාරණා ටික තමයි මේ දීලා තියෙන්නේ. අපි බලමු මේ එකින් එක. දැන් මේකේ පළවෙනි එක කියන්නේ all the leading entries of each row are ones කියලා. ඒ කියන්නේ හැම row එකේම leading entry කියන්නේ පළවෙනියටම බිඳුව නොවන මේ entry එක. පළවෙනියටම බිඳුව නොවන අගය. වම් පැත්තේ ඉඳන් බලාගෙන යද්දි අපිට ඉස්සෙල්ලාම හම්බ වෙනවා මොකක් හරි අගයක්. දැන් මේ පේලිය නම් මේක හම්බ වෙනවා. දෙවෙනි පේලිය නම් මේක හම්බුනේ. හරි. leading entry කියන්නේ ඒකට ඉස්සෙල්ලාම හම්බ වෙන බිඳුව නොවන අගය. අන්න ඒක හැම රෝ එකේම එක වෙලා තියෙන්න ඕනෙලු. දැන් පේනවා මේ ඉස්සෙල්ලාම හම්බෙන්නේ අපිට එක ඒවා. හරි. ඒක තමයි පළවෙනි එක. මේක එච්චර අමාරු දෙයක් නැහැ. මේ කරුණු ටිකක් තියෙන්නේ ඒ ටික පොඩ්ඩක් අල්ලගන්න පුළුවන්. ඒ කියන්නේ අයිඩියා එකක් තියනවා නම් ඇයි එහෙම වෙන්නේ කියලා අපිට මේ අයිඩියා එක ගන්න පුළුවන්. ඉස්සෙල්ලාම මේ පැත්තේ ඉඳන් බලාගෙන යන හැම රෝ එකම හම්බෙන පළවෙනි කෙනා එක ඒවා තමයි සෙට් කරගන්නේ. එහෙම තියෙනකොට ලේසි. අර දැන් දැන් මෙතන තියෙන්නේ පොඩ්ඩක් ඒ වගේ එකක්. හැබැයි පළවෙනිට හොයාගෙන කියන්නේ බලාගෙන යනකොට අපිට ඉස්සෙල්ලාම හම්බෙන්නේ මෙතන එක වුණාට දෙවෙනි එකේ දෙක. දැන් එහෙම තියෙද්දි පොඩ්ඩක් අවාසියකට තියෙන්නේ. දැන් මෙතන අපි කියමු මේක දැන් මේකෙන් අපි විසඳනවා කියලා. z 3යි කියලා ආවා. හරි. ඊට පස්සේ y වහද්දි y කෙලින්ම එන්නේ නැහැ. 3 ආදේශ කරලා දෙකකින් බෙදන්න ඕනේ. ඒක නිකන් ලොකු අවුලක් නැති වුණාට පිළිවෙලයි මෙතන දෙක වෙනකොට එක තියෙද්දි. අනේ හේතුවට ඔක්කොම පටන් ගන්න අගයන් එක කරලා තියෙනවා. ඊට පස්සේ කියනවා හරි. ඊට පස්සේ කියනවා දැන් මොකක් හරි දැන් කොලම් එකක් දිගේ බැලුවොත් දැන් මම බලනවා දෙවෙනි කොලම් එක දිගේ මේ දෙවෙනි කොලම් එක දිහා මම බලනවා. දැන් අපි දන්නවා මේ පැත්තට බැලුවොත් මම කිව්වා ලීඩින් එන්ට්‍රි එක තමයි මේ එකයි මෙයයි කියලා තමයි මම කිව්වේ. අපිට ඒ ලීඩින් එන්ට්‍රි එකම තමයි කොලම් එක දිගේ බලද්දිත් ඒ ලීඩින් එන්ට්‍රි එකට තමයි ඒක දිගේ බලද්දිත් ලීඩින් එන්ට්‍රි කියලා කියන්නේ. ඒ කියන්නේ මේක කියනවා if a column contains a leading entry. ඒ කියන්නේ කොලම් එකක තියෙනවා නම් leading entry එකක් then all the following entries in the column are zeros. ඒ කියන්නේ එයාට පස්සේ ඉන්න හැම entry එකක්ම බිඳුවේවලු. දැන් අපි දන්නවා දැන් මේක leading entry එකක් කියලා දන්නවා මේ පැත්තේ ඉඳන් යනකොට ඉස්සෙල්ලාම හම්බෙන බිඳුව නොවන අගය. ඒක එක වෙලා තියෙනවා. ඒ කියන්නේ පළවෙනි කාරණේ මේ රෝ එකට අදාළව සැපිරිලා තියෙනවා. අපිට පුළුවන් මෙන්න මේ කොලම් එක දිහා බලන්නත්. එතකොට අපි ලීඩින් එන්ට්‍රි එක කියලා ගන්නෙත් ඒ අපි කලින් හොයාගත්ත එකම තමයි. ඊට පස්සේ ඒක කියන්නේ කොලම් එක දිගේ පල්ලෙහාට එනකොට උඩින්ම හම්බෙන එක නෙවෙයි එක වෙන්න ඕනේ. අපි කලින් රෝ පැත්තට බලද්දි හම්බුණ එක ඉන්නේ. එයාව තමයි කන්සිඩර් කරන්නේ ලීඩින් එන්ට්‍රි එක කියලා තාම. අන්න එහෙම කෙනෙක් ඉන්නවා නම් එයාට පස්සේ ඉන්න හැමෝම බිඳුව වෙන්න ඕනලු. දැන් මේට්‍රික්ස් එකේ මෙතන 9 නම් මේක 9යි නම් 10 කියමු 10යි නම් මේකේ දෙවෙනි මේක සැපිරෙන්නේ නැහැ.
පළවෙනි එක සැපිරෙලත් නැහැ. මොකද දැන් අපි තුන්වෙනි පේලියේ දිගේ බලද්දි ඉස්සෙල්ලාම හම්බෙනවා 10 කියන එක. ඒතර අපි මේ 10න් බෙදලා මේ පේලිය එක කරගන්න ඕනේ. එහෙම කළා නැහැ. කමන්නේ. මට කියන්න ඕනේ උනේ මේ කොලම් එක දිගේ බලද්දි මෙයාගේ ලීඩින් එන්ට්‍රි එක 1 වෙන්නේ මෙයා. එයාට යටින් ඉන්නවා බිඳුව නොවන වගේක් 10. එහෙම වෙන්න බෑ. හැමෝම බිඳුව වෙලා තියෙන්න ඕනේ මෙයාට යටින් ඉන්න අය. ඒ කියන්නේ මෙයාට යටින් ඉන්න හැමෝම බිඳුව වෙන්න ඕනේ. මේකට යටින් හැමෝම බිඳුව වෙන්න ඕනේ. මෙයාට යටින් හැමෝම බිඳුව වෙලා තියෙන්න ඕනේ. ලීඩින් එන්ට්‍රි එකක් නැත්තම් එහෙම අවුලක් නැහැ. දැන් මේ අන්තිම කොලම් එක බැලුවොත් ලීඩින් එන්ට්‍රි එකක් නැහැ යාට. මොකද මේ එක ඉන්නේ මේ පේලියේ. ඒ පේලියේ ලීඩින් එන්ට්‍රි එක මේක. මේ 7 ඉන්නේ මෙන්න මේ පේලියේ. ඒකේ ලීඩින් එන්ට්‍රි එක මේක. 4 ඉන්නේ මේ පේලියේ. ඒකේ ලීඩින් එන්ට්‍රි එක මේක. ඒතර මේකේ දැන් බිඳුව නොවන ඒවා කිව්වනේ. ඒතර මේ පේලියට අදාළව ලීඩින් එන්ට්‍රි එකක් නැහැ. ඒතර මේ කොලම් එක බැලුවොත් ලීඩින් එන්ට්‍රීස් එකක්වත් නැහැ එයා තුල. හරි. එතකොට column again if a column contains leading entry නේ. ඒතර නැත්තම් මොකක් වුණත් අවුලක් නැහැ. logic වගේ හිතුවොත් මේක කියන්නේ if p then q වගේ එකක් නේ. ඒතර මෙතන තියෙන්නේ p implies q ආකාරයේ මේ proposition එකක්. එතකොට if a column contains a leading entry අනිවාර්යෙන් මේක වෙන්න ඕනේ. දැන් එහෙම නොවෙනවා නම් අපිට එහෙම වෙන්න ඕනි නැහැ. ඕන එකක් වුණාම ඇති. හරි. අපි තුන්වෙනි එක බලමු. මෙතන වරහන් ඇතුලේ තියෙන එක අවශ්‍ය නැහැ එච්චර. තුන්වෙනි එක බලමු. ඒ කියන්නේ මේක කියන්න ගියොත් පැටලෙයි. ඒක ඕනිත් නැහැ. අපි තුන්වෙනි එක බලමු කෙලින්ම. මේක කියනවා in any two consecutive non-zero rows. ඒ කියන්නේ consecutive කියන්නේ අර දැන් consecutive කියන්නේ එකින් එක නිකන් එක ළඟ තියෙන කට්ටිය ඉන්නේ. දැන් 2 3 4 ගත්තොත් මේ දෙන්න consecutive 3යි 4යි consecutive. ඒ වගේ අර බලාගෙන යනකොට skip වෙන්නේ නැහැ. දෙකට පස්සේ ඉන්න එක්කෙනා 3 වගේ ගන්න අපි consecutive කියන්නේ skip වෙන්නේ නැතුව එයාගේ මෙහා පැත්තේ ඉන්න එක්කෙනා වගේ. හරි. එතකොට any two consecutive non-zero rows කියන්නේ බිංදු නොවන rows දෙකක් එක ළඟ එක තියෙන. එහෙම ඕනිම දෙකක leading entry of the top row is placed in a column left to the column of the leading entry of the bottom row. ඒ කියන්නේ මෙහෙම rows දෙකක් ගත්තොත් මේ දෙන්න consecutive නේ. දැන් මේ rows දෙක ගත්තොත් consecutive නෑ. තේරුණා නැත ඒක. ඒතර මේ දෙක consecutive rows දෙකක්. ඒ දෙකේ කියනවා leading entry of the top row. ඒ කියන්නේ මේ උඩින් ඉන්න row එකේ leading entry එක ඉන්නේ හැමතිස්සෙම යට ඉන්න leading entry එකේ ඉන්න column එක තියෙන. එයාට වම් පැත්තේ column එකේලු. තේරෙන්නේ නැද්ද? මම මුලින්ම කියන්නම් ආය. ඉස්සෙල්ලාම අපි matrix එකක් පටන්ගෙන අපි ගමුකෝ මෙහෙම එක. මේක ගමුකෝ. හරි. මම ඉස්සෙල්ලා මෙයාගේ row echelon form එක හදලා පෙන්නන්නම්. row echelon form එක හදන්නේ matrix එකකින් පටන්ගෙන එයාට row transformations කරලා. හරි.
ඒතර අපි ඉස්සෙල්ලාම මෙයාට කරමු. දැන් මොකද්ද අපිට වෙන්න ඕනේ? all the leading entries of each row are ones. ඒ කියන්නේ හැම row එකේම පටන් ගන්න එක්කෙනා එක වෙලා තියෙන්න ඕනේ. හරි මම කරගෙන යන්නම්. එතකොට ඔය කට්ටියට පෙනේ එකින් එක සැපිරෙන විදිය. 1 3 2 කියලා මම තියනවා මුලම 1. ඊට දෙවෙනි row එක තියෙන්නේ. මම මේකට මෙහෙම එකක් කරනවා. දෙවෙනි row එකෙන් පළවෙනි row එක අඩු කරනවා දෙගුණයක්. එතකොට 2 දෙකෙන් අඩු වෙනවා ඍණ 2ක් 0යි 4 ඍණ 6 කියන්නේ 1යි 5 ඍණ 4 කියන්නේ 1යි. ඊට පස්සේ මම කරනවා තුන්වෙනි row එක පළවෙනි එකේ තුන්වෙනි එකෙන් අඩු කරනවා. R3 යනවා R3 - 3R1. ඒතර 3 ඍණ 3 0යි 12 ඍණ 9 3යි 11 ඍණ 6 5යි. හරි. දැන් හරි. දැන් මම කරන්නේ මම කරනවා මේ තුන්වෙනි row එකේ ඉන්නේ තුන්වෙනි row එකේ තුනම බිඳුව කරගන්නවා මම ඇයි කියලා පස්සේ කියන්නම්. ඒ හැම කරන්නේ කොහොමද? R3 ෙන් අඩු වෙනවා 3 වරක් R2. එහෙම කරොත් මට පුළුවන් මෙයාවත් බිඳුවට තියාගන්න 3 ගෙනියන්න පුළුවන් බිඳුවට 5 වෙනවා 5 ඍණ 3 2යි. හරි. දැන් මම කරන්න හදන්නේ මෙන්න මේ පළවෙනි එක්කෙනයි දෙවෙනි එක්කෙනයි එකට කරනවා. ඒ කියන්නේ ඒ දෙක මේ මෙව කරගන්න ඒ කියන්නේ කම්ප්ලීට් කරගන්න තමයි මම හදන්නේ. මොකද්ද පළවෙනි මේ හැම row එකේම පළවෙනි එලිමන්ට් එක බලාගෙන යද්දි පළවෙනි බිඳුව නොවන එලිමන්ට් එක කරගන්න ඕනේ මට. ආයෙ මොකද්ද? අන්නේ එක එලිමන්ට් එක තියෙන්නේ. මේ එක වුණ එලිමන්ට්ස් තියෙන්නේ. එයාලට යටින් ඉන්න හැමෝම බිඳුව කරගන්න ඕනේ. අන්නේ ඒ බිඳුව කරගන්න ඕනේ හින්දා තමයි මම මෙතන මේ එයා එකට යටින් ඉන්නේ 3 ඉන්නේ. එයාව බිඳුව කරගත්තේ අන්නේ ඒ දෙවෙනි කාරණේ හින්දා. මගේ පළවෙනි කාරණය ඉන්නේ මේ හම්බෙන හැම එක්කෙනාම එක කරගන්න එක. දැන් මේ 3 කියන එක්කෙනා එක කරගෙන වැඩක් නැහැ. මොකද මම මෙයාව එක කරගත්ත කියමුකෝ. ඒතර අර දෙවෙනි කාරණය මොකද්ද? මෙයාට යටින් ඉන්නව කවුද? බිඳුව නොවන අගයක්. ඒතර එයා එක කරගෙන වැඩක් නැහැ. ඉස්සෙල්ලා මම දෙවෙනි එක්කෙනාට අනුව දෙවෙනි නීතියට අනුව මම කරගන්න ඕනේ මොකද්ද? මේ එක කියන කට්ටියට යටින් ඉන්න හැමෝම බිඳුවව සෙට් කරගන්න එක. ඒකයි මම පටන් ගද්දිම මේ 2යි 3යි බිඳුව කරගත්තා. ඊට පස්සේ මෙන්න මේ දෙවෙනි row එකේ ඉන්න පළවෙනියටම හම්බෙන ලීඩින් එකේ ඉන්නේ. පළවෙනියට හම්බෙන එක කියන එලිමන්ට් එකේ ඉන්නේ. එයාට යටින් ඉන්න කට්ටියවත් බිඳුව කරගන්න තමයි මට ඕනේ. ඊට පස්සේ දැන් එයාවත් බිඳුව කරගත්තා. හරි. ඊට පස්සේ දැන් මෙතන ඉන්නවා දෙකේ ඉලක්කමක්. ඒතර මම දැන් ওই දෙකේ ඉලක්කම එක කරගන්න ඕනි පළවෙනි එක්කෙනා සපුර ගන්න. ඒතර 1 3 2 බිඳුව 1 1 බිඳුව බිඳුව 1. ඒතර R3 ගෙනියන්න ඕනි. R3 බෙදීම 2. මම කිව්වා අර ගිය සතියේ කාය බලන් ඉන්නේ කියලා මොනවාද elementary transforms කියලා ඔකට මතක ඇති. එක්කෝ දැන් මට පුළුවන් මොකක් හරි row එකක elements ටික වෙනස් කරන්න වෙන row එකකම multiple එකකින් එකතු කරලා හරි අඩු කරලා හරි ආයෙ පුළුවන් එක row එකක් විතරක් මොකක් හරි එකකින් බෙදන්න. මේ මෙහෙම කරද්දී අපිට බෑ තව එකක් එකතු කරන්න. මම කිව්වා ඒ කියන්නේ මට බෑ R1 කියන එක කෙනා වෙනස් කරන්න දෙවරක් R1 ධන මේ වගේ එකක් කරන්න බෑ එකපාරට. මෙතන elementary transform යන්නේ තියෙන්නේ මෙතන
elementary transforms දෙකකින් හැදිච්ච transformation එකක් තමයි තියෙන්නේ. මට එහෙම එකක් කරගන්න ඕන නම් මම කරන්නේ කොහොමද? මම කිව්ව කට්ටියට ඉස්සලාම් පුළුවන් R1 2යි R1ට ගිනිය ගන්න. දෙකෙන් ගුණ කරලා හැමෝම ඉස්සලා එක කරනවා. ඊට පස්සේ මට කරන්න පුළුවන් ඒ අලුත් R1ට එකතු කරන්න පුළුවන් R2 කියන එක 3ෙන් ගුණ කරලා. ඒතර ඔය වැඩේ කරන්න වෙනවා කෙලින්ම එකපාර මෙහෙම දාන්න බෑ. මොකද මේක elementary transform එකක් නෙවෙයි ලකුණු දෙන්න නැහැ exam එකේ. හරි. මම කර හිටපු එකට එන්න. මට කරන්න ඕනි මේව දිහා බලන්න ඕනේ නැහැ. ලොකු බය වෙන්න ඕනේ නැහැ. කරන්න තියෙන ඉස්සෙල්ලාම matrix එකේ හම්බෙන පළවෙනි එක්කෙනාම එක කරගන්න ඕනේ. මොකක් හරි පේලියක ඉස්සෙල්ලාම හම්බෙන ඉලක්කම එක එන විදිහට සෙට් කරගන්න ඕනේ. ඊට අමතරව එයාට යටින් ඉන්න හැමෝමම බිංදු වෙන්න ඕනේ. එකක් ඉන්නවා නම් ඒ එකට යටින් හැමතිස්සෙම බිංදුවේව තමයි ඉන්න ඕනේ. දැන් මම මේ රෝ එක ගැන කතා කරද්දී කිව්වේ ඒ රෝ එකේ ලීඩින් එන්ට්‍රි එකක් නැහැ කියලා. මොකද දැන් මේ එක ලීඩින් එන්ට්‍රි එකක් වෙන්න බෑ. එයා ඉන්න පේලියේ දැනටමත් ලීඩින් එන්ට්‍රි එකක් ඉන්නවා. 7 කියන එක්කෙනාට ලීඩින් එන්ට්‍රි එකක් වෙන්න බෑ. එයාගේ පේලියේ දැනටමත් මෙයා ඉන්නවා. එයා ලීඩින් එන්ට්‍රි එකක්. අපි හැමතිස්සෙම බලන්නේ ලීඩින් එන්ට්‍රීස් රෝස් පැත්තට. පස්සේ තමයි බලන්නේ කොලම් එකේ ඉන්නවාද කියලා. නැතුව අපිට මෙහෙම මේ පැත්තට බලලා මෙන්න මෙයා ලීඩින් එන්ට්‍රි එක කියලා කියන්න එහෙම බෑ. ලීඩින් එන්ට්‍රීස් ඉන්නේ අපි මේ කරන්නේ මොනවද? මේ මෙතන තියෙන රෝ එචිලන් ෆෝම් කියලා. ඒ රෝ කියලා එන්නේ අපිට ඉස්සලාම ওই රෝ පැත්තට බලන හින්දා. ඒතර රෝ එකක් දිගේ ඉස්සලා බලන ලීඩින් එන්ට්‍රි එක ඉන්නවද නැද්ද කියලා. ඊට පස්සේ මට පුළුවන් මේ කොලම් එකට අදාළව ලීඩින් එන්ට්‍රි එක ඉන්නේ මෙතන කියලා කියන්න. එහෙම නැත්නම් මට පුළුවන් මේ කොලම් එකට අදාළව ලීඩින් එන්ට්‍රි එක ඉන්නේ මෙයා කියලා. මේකට අදාළව ලීඩින් එන්ට්‍රි එක මෙතන කියලා කියන්න පුළුවන්. එහෙම කිව්වේ ඊට කලින් මම රෝ එකක් දිගේ ලීඩින් එන්ට්‍රි එක හොයාගත්ත නිසා. ඊට පස්සේ හතරවෙනි පේලිය දිහා බලලා අපි ලීඩින් එන්ට්‍රි එක හොයද්දී අපිට පේනවා ඔක්කොම බිංදු ඒවා කියලා. ඒතර මෙතන මේකට අනුව එයාට ලීඩින් එන්ට්‍රි එකක් නැහැ. ඔක්කොම බිංදුවේ හින්දා. ඒතර අපි අන්තිමට බැලුවොත් මේ කොලම් එක දිහා ඒ කොලම් එකේ කිසිම ලීඩින් එන්ට්‍රි එකක් නැහැ. ඒක මේ මන් තුන්වෙනි දෙවෙනි එකට අදාළව කිව්වේ. මොකද එයා කියනවා දෙවෙනි කෙනා කියනවා මොකක් හරි කොලම් එකක් අපි බැලුවොත් ඒකේ ලීඩින් එන්ට්‍රි එකක් ඉන්නවනම් එහෙනම් එයාට පස්සේ ඉන්න හැම එලිමන්ට් එකක්ම බිංදු වෙලා තියෙනවා. කොටින්ම කිව්වොත් මේ එක කියන කට්ටියට යටින් ඉන්න හැමෝම බිංදු වෙලා තියෙනවා. දැනට මෙච්චරයි කරන්න ඕනේ. මම කියන්නම් ඇයි මේක රෝ එචිලන් ෆෝම් එකේ ඉන්නේ කියලා. පළවෙනි දෙක හරි. පළවෙනි දෙකේ මොනවද? රෝස් දිගේ බලන්න. ඉස්සෙල්ලාම හම්බෙනවා මෙයා. එන්නේ ආ 1. හරි අවුලක් නැහැ. මෙයත් 1. මෙයත් 1. බිංදු ඒවා බලන්න ඕනේ නැහැ. වැලියු එකක් තියෙන ඒවා විතරයි බලන්න. එන්නේ හැමෝම එක වෙලා ඉන්න ඕනේ. ඊට පස්සේ දෙවෙනි එකේ මොකද්ද කියන්නේ? අන්නේ එක හොයාගත්තනේ. එන්නේ එකේ කට්ටියට පල්ලෙහෙන් ඉන්න හැමෝම එයාට පල්ලෙහෙන් ඉන්න හැමෝම බිංදු වෙලා තියෙනවා. මෙයාගේ පල්ලෙහෙන් ඉන්නේ එයා බිංදුවේ. මෙයාගේ පල්ලෙහෙන් කවුරුත් නැහැ. එහෙනම් බලන්න ඕනේ නැහැ. හරි. ඒතර ඒක කිව්වේ කොලම් එක ලීඩින් එන්ට්‍රි එකක් තියෙනවා නම් එයාට පල්ලෙහෙන් ඉන්න හැමෝම බිංදුවේ. ලීඩින් එන්ට්‍රි එකක් නැත්නම් අදාළ නැහැ. හරි. ඒ තුන්වෙනි එකේ කියන්නේ මොකද්ද? තුන්වෙනි එකේ කියන්නේ මෙහෙම consecutive rows දෙකක් ගත්තොත් එක ළඟ තියෙන ඒකේ ඉන්න leading entry එක ඉන්නේ. දැන් මගේ මේ පේලියෙයි මෙන්න මේ පේලියෙයි leading entry එක ගාන්ට
කියන්නේ ගානටම සෙට් වෙලා ඉන්න මෙයාට එහා පැත්තෙම එක්කෙනාට. එහෙම අවශ්‍ය නැහැ. කියන්නේ මෙහෙම එකක් තියෙන්න පුළුවන්. මම නිකන් මේ උදාහරණයක් දෙන්නේ. අපි කියමු මෙහෙම එකක් තියෙන්න පුළුවන්. හරි. අපි ඉස්සර බලමු මෙයා අර පළවෙනි එක්කෙනයි දෙවෙනි එක්කෙනයි සැපිරලාද කියලා. මේක ටිකක් අමුතු එකක්. ඒක පොඩ්ඩක් බලන්න. පළවෙනි රෝ එකේ අවුලක් නැහැ. ඉස්සෙල්ලාම හම්බෙන එක්කෙනා 1. දෙවෙනි රෝ එකේ අවුලක් නැහැ. ඉස්සෙල්ලාම හම්බෙන අගයක් තියෙන එක 1. තුන්වෙනි රෝ එකෙත් 1. හතරවෙනි රෝ එකේ අගයන් තියෙනව නැහැ. ඒ හින්දා අවුලක්ම නැහැ. හරි. ඊට මොකක්ද කියන්නේ? මොකක් හරි කොලම් එකක් තියෙනවා නම් ලීඩින් එන්ට්‍රි එකක්. ඒ කියන්නේ මේ එකේ ඒවා ඉන්නවා නම් එයාලට අදාළව මේ කොලම් එකේ මෙන්න මෙයා ඉන්නවා. එහෙමනම් එයාට පස්සේ ඉන්න හැමෝම බිඳු වෙලා තියෙනවා. දැන් මේකේ බිඳු වෙලා තියෙනවා. මම මේ දෙවෙනි කොලම් එකට පස්සේ එන්නම්. තුන්වෙනි කොලම් එකේ ලීඩින් එන්ට්‍රි එක මෙයා කියලා හොයාගත්තා. එයාට පස්සේ ඉන්න හැමෝම බිඳුව. අවුලක් නැහැ. මේකේ කොලම් එක දිහා බැලුවොත් මේකේ පළවෙනි ලීඩින් එන්ට්‍රි එක අපි හොයාගත්ත කලින් එයාට පස්සේ ඉන්න එක්කෙනා බිඳු වෙලා ඉන්නවා. එතනත් අවුලක් නැහැ. දැන් මේ දෙවෙනි කොලම් එකේ ලීඩින් එන්ට්‍රි එකක් ඉන්නවද නැද්ද? දැන් එක ඉන්නා වගේ පේනවා. හැබැයි එයා නෙවෙයි ලීඩින් එන්ට්‍රි එක. මොකද මං කිව්වා මොකද්ද ලීඩින් එන්ට්‍රීස් ඉස්සෙල්ලාම චෙක් කරන්න ඕනේ රෝස් දිගේ බලලා. මේ රෝ එකට අදාළව එක ඉන්නවා ඉස්සෙල්ලාම. මෙන්න මේ රෝ එකට අදාළව එක ඉන්නේ මෙන්න මෙතන. මේ රෝ එකට අදාළව මෙතන. එතකොට අපි රෝස් දිගේනේ බැලුවේ. ඒතර මේකට එකක්වත් ඇවිල්ලා නැහැනේ. මේකේ කවුරුත් නැහැ. ඒ හින්දා අපි බලන්න ඕනි නැහැ. අර දෙවෙනි කාරණේ කොලම් එකකට ලීඩින් එන්ට්‍රි එකක් තියෙනවා නම් විතරයි එයාට පල්ලෙන් එන්න කට්ටිය බිඳු වෙන්න ඕනේ. පටල ගන්න එපා. ඉස්සෙල්ලාම අපි කරන්නේ රෝස් දිගේ බලනවා ලීඩින් එන්ට්‍රි එක හොයාගන්න එක. මේකේ හම්බුන්නේ නැහැ. හරි. ඊට පස්සේ චෙක් කරන්න ඕනේ ඒ ලීඩින් එන්ට්‍රි එක හැම ලීඩින් එන්ට්‍රි එකකටම යටින් ඉන්න හැමෝම බිඳු වෙලා තියෙනවද කියන එක. මෙයාගේ බලන්නේ නැහැ. මොකද එතන මෙයා ලීඩින් එන්ට්‍රි එකක් නොවන නිසා. එයා නිකම්ම අගයක්. හරි. ඊට පස්සේ තුන්වෙනි එකේ කියනවා එහෙම රෝස් දෙකක් මේක කියවන්න ඕනේ නැහැ. ඒක කියන්නේ එක ළඟ තියෙන රෝස් දෙකක මේ පළවෙනි පල්ලෙහා එක්කෙනාගේ ලීඩින් එන්ට්‍රි එක ඉන්නේ. ආයිද එයාට උඩින් ඉන්න එක්කෙනාගේ ලීඩින් එන්ට්‍රි එක ඉන්නේ. කොහොම හරි පල්ලෙහා ඉන්න එක්කෙනාගේ ලීඩින් එන්ට්‍රි එක තියෙන්න ඕනේ. උඩින් ඉන්න එක්කෙනාගේ ලීඩින් එන්ට්‍රි එක තියෙන්න ඕනේ. පල්ලෙහා ඉන්න එක්කෙනාගේ ලීඩින් එන්ට්‍රි එක තියෙන කොලම් එකට වම් පැත්තේ කොලම් එක. ඒ කියන්නේ දැන් මේ දෙන්න බැලුවොත් ඒ දෙන්නගේ ලීඩින් එන්ට්‍රීස් තමයි මේ දෙන්න. එක කියන කට්ටිය. මේ පල්ලෙහා ඉන්නේ දැන් පල්ලෙහා රෝ එක මෙයානේ. එයාගේ ඉන්නවා මෙතන ලීඩින් එන්ට්‍රි එක. එයා ඉන්න කොලම් එක තමයි මේ කොලම් එක. එයාට උඩ රෝ එකේ ලීඩින් එන්ට්‍රි එක ඉන්නේ මේ කොලම් එකේ. ඒතර ඒ අර රූල් එකෙන් කියන්නේ උඩ රෝ එකේ ඉන්න ලීඩින් එන්ට්‍රි එකේ ඉන්න කොලම් එක හැමතිස්සෙම යට
රෝ එකේ ලීඩින් එන්ට්‍රි එකේ ඉන්න කොලම් එකට වම් පැත්තේ ඉන්නේ කියලා. එයාට හරියට ඒ කියන්නේ වම් පැත්තේ කිව්වට මෙතන වෙන්නත් පුළුවන්. අවුලක් නැහැ. මේ අවස්ථාවේදී එයාටම එහා පැත්තේ තමයි සෙට් වෙලා තියෙන්නේ. දැන් මේකේ මම දැන් ඇඳපු එකේ එහෙම වෙලා නැහැ. මේ තුන්වෙනි එක දැන් චෙක් කරන්න. එක ළඟ දෙන්නෙක් රෝස් දෙකක් බලමු. මේ දෙන්න. පළවෙනි රෝ එකේ ලීඩින් එන්ට්‍රි එක ඉන්නේ පළවෙනි කොලම් එකේ. දෙවෙනි රෝ එකේ ලීඩින් එන්ට්‍රි එක ඉන්නේ දෙවෙනි කොලම් එකේ. sorry තුන්වෙනි කොලම් එකේ. ඒතර මම කිව්වේ පළවෙනි රෝ එකේ ලීඩින් එන්ට්‍රි එක ඉන්නේ පළවෙනි කොලම් එකට ඇතුලේ. දෙවෙනි රෝ එකට අදාළ ලීඩින් එන්ට්‍රි එක ඉන්නේ තුන්වෙනි කොලම් එකේ. එතකොට මේ දෙන්න එක ළඟ එක පේලි දෙකක් බිඳුවේව විතරක් තියෙන්නේ නැති. ඒ කියන්නේ මේ වගේ රෝස් නෙවෙයි non zero රෝස් තියෙන්නේ. මොන හරි අගයන් තියෙන රෝ එකක්. රෝස් දෙකක් තමයි එක ළඟ තියෙන. ඒතර එහෙම දෙන්නෙක්ගේ ලීඩින් එන්ට්‍රි එක තියෙන්නේ මේ කොලම් එකේ පල්ලෙහා එක්කෙනාගේ ලීඩින් එන්ට්‍රි එක තියෙන්නේ මෙතන. ඊට උඩ එක්කෙනාගේ ලීඩින් එන්ට්‍රි එක තියෙන්නේ මෙතන. අරයා කියන්නේ පල්ලෙහා එක්කෙනාගේ ලීඩින් එන්ට්‍රි එක ඉන්න කොලම් එකට වම් පැත්තේ කොහේ හරි තමයි උඩ එක්කෙනාගේ ලීඩින් එන්ට්‍රි එක තියෙන කොලම් එක තියෙන්න ඕනේ. ඒතර මෙතනදී හිටියේ එයාටම වම් පැත්තේ එහෙම අවශ්‍යතාවයක් නැහැ. එක්ක එතනට එයාට මෙහා පැත්තේ නැත්නම් තව එහාට ගිහිල්ලා තමයි ඉන්න ඕනේ. මෙයාට මේ පැත්තේ තියෙන්න බෑ. ඒ කියන්නේ ඔය එකේව සෙට් වෙද්දි නිකන් මෙහෙම තමයි සෙට් වෙන්න ඕනේ. නැතුව දැන් මෙහෙම සෙට් වෙන්න බෑ. එක මෙතන තිබිලි ඊළඟ එක්කෙනාගේ එක මෙතනින් තියෙන්න බෑ. හැමතිස්සෙම මෙහෙම තියෙන්න ඕනේ. කියන්නේ එක ළඟ වෙන්නත් ඕනේ නැහැ. මෙතන බිඳුව තිබිලා එක කියන්නේ එකක් මම තේරෙන්නේ නැති මේ කීප ටික. මම ඔක්කොම ලියන්න ගියේ නැහැ. මට කියන්න ඕනේ උනේ මෙහෙම තමයි ඉන්නේ කට්ටිය. එකේව. හරිනේ. ඒක තමයි තුන්වෙනි එකෙන් කියන්නේ. හරි. අන්තිම එක ලේසි. all rows with all the zero elements. ඒ කියන්නේ මේ වගේ ඔක්කොමලා බිඳුවේව ඉන්නේ. රෝ එකේ තියෙන හැම එලිමන්ට් එකක්ම බිඳුව වෙන කට්ටිය ඉන්න ඕනි පල්ලෙහාම. මේ මුළු මේට්‍රික්ස් එකේම යටින්ම තමයි ඉන්න ඕනි. අන්තිම එකෙන් කියවෙන්නේ මේ පේලිය මේ අර අගයන් තියෙන කට්ටිය එක්ක ඇතුලේ ඉන්න බෑ. එයා ඉන්න ඕනි පල්ලෙහාම. ඒතර මම මෙතන ඇඳපු එකත් ඒ විදිහට තමයි තියෙන්නේ. ඒතර මම මේ අලුතින් ඇඳපු එක්කෙනත් රෝචිලන් ෆෝම් එකේ ඉන්නේ. මොකද පළවෙනි එක හරියනවා. හැම ලීඩින් එන්ට්‍රි එකක්ම එකේ ඒවා. එයාට පල්ලෙහෙන් ඔක්කොමලා බිඳුව. ඊට පස්සේ මොකද්ද බලන්න කිව්වේ? මෙන්න මේ විදිහට කට්ටිය ඉන්නවාද කියලා එකේවා. නැතුව මෙහෙම ගිහිල්ලා මෙහෙම යන්න බෑ. තේරෙනවද? කිව්වේ එක මෙතන තිබිලා අනිත් එක්කෙනාගේ එක මෙතන තිබිලා ඊට තිබිලා අනිත් එක්කෙනා මෙතන තිබිලා ඊට පස්සේ එක්කෙනා මෙහෙ කොහෙවත් තිබිලා මෙහෙට යන්න බෑ. හැමෝම ඉන්න ඕනේ මේ ආකාරයට දකුණට වෙන්න තමයි යන්න ඕනේ. පල්ලෙහාට යද්දි. එක ළඟ එක වෙන්න ඕනේ නැහැ කොහොම හරි. වැඩේ වෙන්න ඕනේ මෙහෙම පල්ලෙහාට යද්දි මේ එක කියන එක්කෙනා දැන් මෙතන එක ගන්නකො. එයා මෙයාට මෙතන තියෙන්න බෑ. එක්ක මෙතන නැත්නම් එක්ක එහා පැත්තේ කොහේ හරි මේ කොලම්ස් තියනවා නම් එක්ක ඒ හරියේ තමයි ඉන්න ඕනේ. එයාගේ යට ඉන්නත් බෑ. මොකද එයාගේ යටේ කට්ටිය හැම බිඳු වෙන්න ඕනේ කිව්වනේ. අපි තව එක්සැම්පල්ස් කරමු. එතකොට අල්ලගන්න පුළුවන් මේක. මම
මම දාන්නම් අපේ ටියුටෝරියල් එකක්. මේක කියන්නේ මේ මේට්‍රිසස් ටික ඉන්නේ රෝ එචලන් ෆෝම් එකේද? මම මේකට කලින් රිඩියුස්ඩ් එක ගැන පොඩ්ඩක් කියන්න ඕනේ. අපි මේ ගණනකට පස්සෙමු. දැන් රෝ එචලන් ෆෝම් එක ගැන මම කිව්වනේ. මේ කට්ටිය වෙන දැන් මේක කියවන්න යන්න ඕනේ නැහැ ලොකුවට අමාරුවට. අර මම කියපු අයිඩියා එක ගන්න. ඒ විදිහට ඉන්න මේට්‍රික්ස් එකක් නැත්තම් reduced row echelon form කියලා තව දඩ එකක් තියෙනවා. ඊට වඩා සුද්ධ වෙච්ච කෙනෙක්. ඒකෙදි තව එක කන්ඩිෂන් එකයි වැඩිපුර එන්නේ. ඒ කියන්නේ reduced row echelon form කියන්නේ දැනටමත් row echelon form එකක්. දැනටමත් ඉන්නේ row echelon form එකේ. එයාට තව එකක් කරපුවම එයා තව හොඳ එක්කෙනෙක් reduced row echelon form කියලා එයාට කියනවා. ඒකේ බලන්න ඕනි මෙහෙම. මං කිව්වා ඉස්සෙල්ලාම leading entries එකේව තමයි තියෙන්න ඕනි කියලා. ඊට පස්සේ බලන්න කිව්වා පල්ලෙහාට බිඳුව වෙනවද කියලා. ඊට පස්සේ normal දෙකක් තිබ්බේ. අර එකේව හැමෝම මෙන්න මෙහෙම මේ විදියට තමයි ඉන්න ඕනි. පල්ලෙහාට යද්දි දකුණට වෙන්න තමයි ඉන්නේ. අනිත් එකෙන් කියවනේ බිඳුවේ කට්ටිය ඉන්න ඕනේ හැමෝම අනිත් හැමෝටම පල්ලෙහෙන්. අගයන් තියෙන රෝස් වලට පල්ලෙහෙන් තමයි අගයන් බිඳුව වෙච්ච රෝස් තියෙන්නේ. මේවට කියන්නේ zero rows කියලා. මේ කට්ටිය non zero rows. zero rows වල හැමෝම බිඳුවයි. ඒකට ඉන්න ඕනි non zero rows වලට යටින්. non zero rows වල එක අවයවයක් හරි බිඳුව වෙන්නේ නැහැ. හරි. ඒතර දැනටමත් මේක row echelon form එකේ තියෙන. ඊට අමතරව තව එකක් තියෙනවා. ඒක තමයි අපි බැලුවේ කොහොමද column එක leading entry එකට පල්ලෙහා කට්ටිය තමයි බිඳුව වෙන්න ඕනි කියලා කිව්වේ. දැන් මේකෙදි උඩ කට්ටියත් උඩින් ඉන්න අයත් හැමෝම බිඳුව කරගන්න ඕනේ. එයාත් බිඳුවයි මෙයාලත් බිඳුව කරගෙන තියෙන්න ඕනේ. ඒතර කලින් අවස්ථාවේදී එහෙම අවශ්‍යතාවයක් උන්නේ නැහැ. ඒකෙදි අපි දැක්කම මෙයාලට පල්ලෙහා ඉන්න කට්ටිය විතරයි බිඳුව කරගෙන තියෙන්නේ. මෙයාලට උඩින් ඉන්න කට්ටිය මේ කට්ටිය අගයන් ටිකක් තියෙනවා. අන්න ඒ කට්ටියවත් බිඳුව කරගත්තම මෙයාට කියනවා reduced row echelon form කියලා. හරි. අයිඩියා එක ඇති. ඔකට මේක පොඩ්ඩක් බලන්න try එකක් දෙන්න. මම විනාඩි 5ක් දෙන්නම්. මේක පොඩ්ඩක් මේ හිතලා බලන්න. මේකේ අහන්නේ මේ කට්ටිය row echelon form ද reduced row echelon form ද නැත්නම් දෙකමද නැත්නම් එකක්වත් නෙවෙයි නිකන් normal matrix එකක්ද කියලා. ඊට ඉස්සෙල්ලාම අහන්නේ row echelon form එකද ඊට පස්සේ අහනවා reduced row echelon form එකෙන් දින්නේ කියලා නැත්නම් දෙකෙන්ම දින්නේ කියලා අහනවා. ඊට පස්සේ අහනවා දෙකෙන් එකකවත් නෙවෙයි දින්නේ කියලා. මේක පොඩ්ඩක් try කරන්න. sorry. විනාඩි 5ක් විතර දෙන්න. හරි කට්ටිය try කරන්න ඇති නේද? මම ඉස්සෙල්ලා උත්තර ටික දාගෙන යන්න. ඔකට check කරන්න. මම මේකට REF කියලා ලියන්නම්. මේක RREF කියලා ලියන්නම්. හරි. ඒතර A කියන matrix එක මම ඉස්සෙල්ලා දාගෙන යන්නම්කෝ.
හරි මම කියන්නම් ඇයි මෙහෙම උත්තර එන්නේ කියලා. මෙහෙමයි. පළවෙනි එක row echelon form, දෙවෙනි එක මුකුත් නැහැ. නිකම් matrix එකක්. තුන්වෙනි එක row echelon form එකේ, හතරවෙනි එකත් row echelon form එකේ, පස්වෙනි එක මොකක්වත් නෙවෙයි, හයත් මොකක්වත් නෙවෙයි, නිකන් normal matrix එකක්. G කියන එක reduced row echelon form එකක්. එතකොට row echelon form එකකුත් වෙනවා. මම කිව්වා මෙතනදී මෙයා දැනටමත් row echelon form එකේ ඉන්නේ. ඊට අමතරව තව condition එකක් satisfy වෙලා තියෙනවා. එතකොට දැනටමත් row echelon form එකේ එයා ඒ කියන්නේ එතකොට මොකක් හරි matrix එකක් reduced row echelon form එකක ඉන්නවා කියන්නේ එයා row echelon form එකෙන්වත් ඉන්නවා කියන එක. එතකොට මොකක්වත් reduced row echelon form එකේ විතරක් ඉන්න matrices නෑ. එයා අනිවාර්යෙන් row echelon form එකේනොත් දැනටමත් ඉන්නවා. හරි. එතකොට අපි පළවෙනි එක බලමු. මේකේ ඉස්සෙල්ලාම rows ටිකේ බලන්න ඕනේ leading entries ටික එකද කියලා. ඒතර මෙයා එකයි මෙයා එකයි. පළවෙනි මෙයාගේ මුකුත් නැහැ. ඒතර දැනට පළවෙනි ස්ටේට්මන්ට් එක හරි. හැමෝම leading entries ඉන්න කට්ටිය එක වෙලා තියෙන්න ඕනේ. එයාට පල්ලෙහෙන් බිඳුව තියෙන්න ඕනේ. ඒකත් හරි. ඊට පස්සේ මෙන්න මේ යන ආකාරයට තියෙන්න ඕනේ. ඒකත් අවුලක් නැහැ. හතරවෙනි එක ඔක්කොම බිඳුවේ row ඒ කියන්නේ ඔක්කොම බිඳුව තියෙන row එක rows ටික පල්ලෙහෙන් තමයි තියෙන්නේ. ඒතර මෙයා මේ ඉන්නේ row echelon form එකේ දැන්. මේ දෙවෙනි එක බැලුවොත් එයා row echelon form එකේ නෙවෙයි කියලා තියෙනවා. මොකක්වත් නෙවෙයි කියලා කියන්නේ. එහෙම වෙන්න හේතුව අපි පළවෙනි row එකේ අවුලක් නැහැ. leading element ඉන්නවා. මෙයාගෙත් ඉන්නවා. මෙයාගේ leading element එක වෙලත් නැහැ. ඒ කියන්නේ මෙයා leading element එක නෙවෙයි කියන්නේ එයා වෙනවා නම් මෙතන ඉන්න ඕනේ දැන්. මෙහෙම යන්න ඕනේ හින්දා. ඒතර අර එක කරුණක් මේ සැපිරෙන්නේ නැති වෙනකොට අනිත් ඒවාත් කැඩිලා යනවා. ඒතර ඒකයි මේක මේ ලේසි මේක අඳුර ගන්න. කොහොම හරි මේකේ බලන්න ලේසි මේක මේ එකට යටින් බිඳුවක් නෙවෙයි කියන එක. එතකොට දැන් දෙවෙනි කාරණේ එතනින් සැපිරෙලා නැහැ. ඊට අමතරව පළවෙනි කාරණේ දිහා බලුවොත් එයාගේ leading element එක දෙකෙන් බෙදෙන්න ඕනේ. ඒ කියන්නේ පළවෙනි කාරණේ සැපිරෙලා නැහැ. මොකද එයාගේ leading element එක නෙවෙයි දෙක. තුන්වෙනි එකත් සැපිරෙලා නැහැ. මොකද මං කිව්වා මේ විදිහට තමයි තියෙන්න ඕනේ. එයාට යටින් ඉන්න බෑ. ඒතර ඒකත් සැපිරෙලා නැහැ. අපි බලමු මේක row echelon form එකට හරවගන්න ඉතින් ඉස්සෙල්ලා. අනිත් ඒවාට යන්න කලින්. ඒතර තව ටිකක් තේරෙව ගැටේට 1 1 2. හරි. මට පුළුවන් දැන් මෙයාගේ එක ඉන්නවනේ. ඒකට යටින් බිඳුවක් සෙට් වෙන්න ඕනේනේ. හරි. ඒක කරන්න විතරයි තියෙන්නේ දැන්. මම කරනවා equivalent එනවා මෙයා එක බිඳුව මම කරනවා තුන්වෙනි row එකෙන් අඩු කරනවා දෙවෙනි row එක දෙපාරක්. එතකොට වෙන්නේ ඍණ 2 බිඳුව වෙනවා. අනිත් ඒවාත් බිඳුවම තමයි. දැන් ඉන්නේ reduced row echelon form එකේ. ඒ කියන්නේ row echelon form එකෙත් නෙවෙයි reduced එකේ ඉන්නේ. මොකද අපිට පේනවා ඒ එක කියන කටියට උඩිනුත් අගයන් නැහැ. එහෙනම් reduced එකේ නම් තමයි දැන් ඒකටත් ගිහිල්ලා ඊට කලින් මොකකවත් හිටියේ නැහැ. හරි. දැන් මෙයාට උත්තරේ අහලා තිබ්බනම් both කියලා තමයි කියන්නේ. ඒතර මං කිව්වා අර මේ දැන් අපි ගිය සතියේ මේ විදියට ගිහිල්ලා අපි හදාගත්තේ අයිව එක වෙන විදියට.
මං කිව්වා සමහර මේට්‍රිසස් වලට ඉන්වර්ස් එකක් නැහැ කියලා. දැන් මොකක් හරි මේට්‍රික්ස් එකෙන් පටන් ගෙන මෙතෙන්ට ආවා කියමුකෝ. ඒ පටන් ගත්ත මේට්‍රික්ස් එක එයාට ඉන්වර්ස් එකක් නැහැ. මොකද මෙතන i හැදුන්නේ නැහැනේ. මෙතන බිඳුවක් නේ සෙට් උනේ. හැබැයි මේ මෙතන බිඳුවක් ආවත් මෙන්න මේ ආකාරයේ අපිට වටිනවා ඒව ඒත් එක්ක අරගෙන මොන හරි කරනවට වඩා. ඒකයි කිව්වේ මෙන්න කියන්නේ ජොයින්ට් එක දාන්න බැරි වුණාට elementary transformations වලින් මේ වගේ ආකාරයකට එන්න පුළුවන්. මේක reduced row echelon form එකකින්ද ගොඩක් ඒක වටිනවා. හරි තුන්වෙනි එක බලමු. තුන්වෙනි එක මම කිව්වා row echelon form එකේ ඉන්නේ කියලා. ඒකට වෙන්න හේතුව අපි බැලුවොත් ඉතින් rows දිගේ leading entries ඔක්කොම එකේ ඒවා මෙයාගේ බිඳුව හින්දා බලන්න ඕනේ නැහැ. ඊට අමතරව එයාට යටින් ඉන්න හැමෝම බිඳුව වෙලා ආය මේ විදිහට තමයි එකේ කට්ටිය ඉන්නේ. ආය බිඳුවේ row එක තනිකරම බිඳුවේ rows ටික ඔක්කොම පල්ලෙහෙන් තමයි ඉන්නේ. ඊට අමතරව මේක reduced එක වෙන්නේ නැති වෙන්න හේතුව තමයි කියන්නේ ඊටත් වඩා හොඳ වෙන්නේ නැත්තේ මේ එකට උඩින් හතර ඉන්න හින්දා. එයා බිඳුව වුණා නම් මේක reduced row echelon form වෙනවා. මොකද මේකේ leading entry එකක් නැහැනේ. මේකේ leading entry එක හිටියේ මෙතන. මේ පේලිය එක්කෙනා හිටියේ තුන්වෙනි column එකේ. තුන්වෙනි පේලියට leading entry එකක් නැහැ. leading entries ඉන්නේ මෙතන. දෙවෙනි column එකට leading entry එකක් නැහැ. ඒතර අපිට අර එයාගේ බිඳුව වෙන්න ඕනි කියලා හැම මොනවත් නැහැනේ. leading entry එකක් හිටියනම් එයාට පල්ලෙහෙන් ඔය උඩින් කට්ටියයි leading entry ඉස්සෙල්ලා එක වෙන්න ඕනි. ඊට පස්සේ එයාට පල්ලෙහින් ඉන්න කට්ටිය බිඳුව වෙන්න ඕනි. reduced row echelon form එකේ නම් එයාට උඩින් ඉන්න කට්ටියත් බිඳුව වෙන්න ඕනි. ඒතර මේ column එකේ එහෙම leading entry එකක් නැති හින්දා එයා දිහා check කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඒතර මේක බිඳුව නම් හතර වෙනකොට බිඳුව තිබ්බනම් මේක කෙලින්ම reduced row echelon form එකට එනවා. දැනට තියෙන්නේ row echelon form එකේ. හතර කියන්නේ බිඳුව නැති නිසා. හරි. D එක බලමු. D එකට D එකේ ඉන්නේ row echelon form එකේ. ඒකත් මට කියන්න පුළුවන් ඒ ටිකම තමයි එකේ ඉන්නවා. එයාට පල්ලෙහෙන් බිඳුවයි. එකේ කට්ටිය ඉන්නේ හැමෝම මේ විදිහට ආය බිඳුවේ පේලිය පල්ලෙහාම තමයි ඉන්නේ. එකට උඩින් පහ ඉන්නවා. ඒ හින්දා reduced row echelon form එකේ නෙවෙයි. අපි මේක දිහා බලන්න ඕනේ නැහැ. ඒකේ leading entries නැහැ. ඒතර දැනට row echelon form එකේ මේ පහ වෙනකොට බිඳුව තිබ්බනම් reduced එකේ. මෙයා මේක කෙලින්ම පේනවා reduced row echelon form එකේ නෙවෙයි කියලා. මොකද බිඳුවේ පේලියක් මැදින් ඉන්නවා. එහෙම නැත්තම් ඉන්නේ row echelon form එකේ. කියන්නේ 1 2 3 බිඳුව බිඳුව 1 බිඳුව 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 කරලා තිබ්බනම් මට පුළුවන් මෙයාගෙන් මෙතෙන්ට එන්න කරන මේ row transformation එක වෙන්නේ R2 නුයි R3 නුයි interchange කරන එක. එහෙම කරලා මේක හදා ගන්න පුළුවන්. ඒතර මෙයා දැන් ඉන්නේ reduced row echelon form එකේ. ඊට පස්සේ මට පුළුවන් මේ 3 වෙනකොට එතෙන්ට බිඳුව දාගන්න මට කරන්න තිබ්බේ R1 ගෙනියන්න ඕනේ. R1 රින 3 වරක් R2. මොකද මෙතන ඉන්නේ 3 හින්දා. හරි. ඒක කරොත් මෙතන බිඳුව වෙනවා. ඒතර reduced row echelon form එකටත් යනවා. මම කිව්වා කිව්ව විදිහට දෙවෙනි column එක දිහා බලන්න ඕනේ නැහැ. එයාගේ leading entries නැහැ. හරි. මෙයා row echelon form එකේ නෙවෙයි ඉන්නේ. ඒකට හේතුව දෙවෙනි කාරණේ නැහැ. අපි බලාගෙන යනවා එක ඉන්නවා ඊට පස්සේ එයාට දැන් දෙවෙනි පේලියේ එක ඉන්නෝනේ මෙයාට යටින් නෙවෙයිනේ.
දෙවෙනි කාරණේ අනුව මේක යට යටින් ඉන්න හැමෝම බිඳු වෙලා තියෙන්න ඕනේ. එහෙම වෙලා නැති හින්දා රෝචිලන් ෆෝම් එකේ නෙවෙයි. ඒතර අපිට කරන්න පුළුවන් මේක R2 රින R1 කරලා මෙතන බිඳුව හදා ගන්න පුළුවන්. ඊට පස්සේ රෝචිලන් ෆෝම් එකට හදා ගන්න පුළුවන්. ඒතර ඒක වර්ධින්න හේතුව මේකට යටින් ඉන්න හැමෝම බිඳුව වෙලා නැති නිසා මෙයා එකක් වෙලා තියෙනවා. දැන් මේක වර්ධින්න නැති කට්ටියට මෙයාගේ reduced Rochilon form එකේ තමයි ඉන්නේ. ඒ කියන්නේ Rochilon form එකේනොත් ඉන්නවා. ඒ හින්දා both කියලා තමයි උත්තරය ආවේ. එහෙම වෙන්න හේතුව අපි බලමු ඉස්සෙල්ලා leading entries ටික. හරි. ඒ දෙන්න එක වෙලා ඉන්නවා අවුලක් නැහැ. ඊට පස්සේ පල්ලෙහානොත් බිඳුවයි අවුලක් නැහැ. මෙයාගේ පල්ලෙහා කවුරුත් නැහැ. ඒ හින්දා ඒත් අවුලක් නැහැ. බිඳුවේ rows නැහැ. ඒතර යටින් දාන්න අවශ්‍යත් නැහැ. අරකත් තුන්වෙනි එක හැමෝම ඉන්නේ මෙන්න මේ විදිහට. එක එක කට්ටිය ඉන්නේ ඒ ආකාරයට. ඒතර ඒකත් අවුලක් නැහැ. දැන් මේක reduced Rochilon form එකේ වෙලා තියෙන්නේ මෙයාට උඩින් ඉන්න එක්කෙනා එයාත් බිඳුව වෙලා තියෙන හින්දා. දැන් මෙතන ඍණ දෙකක් තියෙනවා. මෙතන කට්ටිය ඉන්නවා. ඒවා අපිට අදාළ නැහැ. මොකද ඒ columns වල එයාලට අපිට මේ ඇත්තටම කිව්වොත් මොනවත් කරන්න බෑ. දැන් මේව හදාගෙන ගියාට පස්සේ අපිට දැන් puzzle එකක් වගේනේ මේක row මේ transformations විතරනේ කරන්න පුළුවන්. ඒ නිසා සමහර columns මේ විදිහට කැතා ගියන් ඉතුරු වෙනවා. අපිට square matrix එකක් වගේ එහෙම නැත් කියන්නේ සමහර මේ matrices වලට මේ අපිට ලස්සනට ඔක්කොම බිඳුව කරන්න බෑ. ඒතර මේක තමයි අන්තිමටම ගන්න පුළුවන් ලස්සනටම ගන්න ඉතුරු වෙන එක්කෙනා මෙයා. කියන්නේ අන්තිමට හොඳටම ගන්න පුළුවන් ආකාරය තමයි මේක වෙන්නේ. එයාගෙත් මේක ඇත කට්ටිය ඉන්නවා. මොකද අපිට ඔකඩට තේරෙයි පස්සේ Rochilon row transformations විතරයි කරන්න පුළුවන්. ඒ හින්දා අපිට මේ කට්ටියට මොනවත් කරන්න බෑ. දැන් උදාහරණයක් කිව්වොත් මේ ඍණ දෙක බිඳුව කරගන්න බෑ. මේ එකයි පාවිච්චි කරලා අපි අඩු වැඩි කරාට මෙයාලට මොනවත් වෙන්නේ නැහැ. ඕන්න මෙයාව වෙනස් කරගන්න පුළුවන් මේ දෙන්නව. මොකද මේ දෙන්න පාවිච්චි කරලා දෙන්න එක්කෙනෙක් බිඳුව කරගන්න පුළුවන්. ඊට අමතරව අපිට මෙයාට මොනවත් කරන්න බෑ. ඒතර දැනටම දැන් මෙයාගේ ලීඩින් එන්ට්‍රි එකක් නැහැ. ඒ හින්දා යාට යටින් බිඳුවද උඩින් බිඳුවද කියලා බලන්න අවශ්‍ය නැහැ. මොකෙක් හිටියත් අවුලක් නැහැ. ප්‍රශ්න තියෙනවා නම් පොඩ්ඩක් අහන්න. මයික් එක ඔන් කරලා වගේ. තේරුම් නැත්නම් අහන්න. මොකද මේක ටිකක් වැදගත්. අවුලක් නැද්ද? Rochilon form එකද කියලා බලන්න එක විතරයි ඔක අවුලක් තියෙනවා නම් අවුලක් තියෙන්නේ. මොකද reduced නැද්ද කියලා බලන්න ලේසි. අපිට leading entries වලට leading එකේවට උඩ කට්ටිය බිඳුව කරන්න විතරයි තියෙන්නේ. null matrix එකක් ගත්තොත් එයා ඉතින් අපිට කරන්න දෙයක් නැහැ නේ. හැමෝම 0 rows නේ ඉන්නේ. ඒතර එයා කොහොමත් ඒවා දෙකම ඒ කියන්නේ reduced Rochilon form නේ Rochilon form නේ. එහෙම ඒ null matrix කට්ටියට එහෙම නම් දෙන්න යන්නේ නැහැ. මොකද මේ වැඩේ කරන්න තියෙන්නේ අර සමගාමී සමීකරණ පද්ධති විසඳද්දිනේ. ඒතර මේ කට්ටියට හැමෝටම බිඳුවේ සෙට් වෙන කට්ටිය කවුරුත් නැහැ නේ. එහෙම systems බිඳුව සමානයි බිඳුව කියලා අපි පද්ධති හදන්නේ නැහැ නේ. කොහොම හරි අර rules ටිකට අනුව නම් reduced Rochilon form එකේ තමයි ඉන්නේ. හැබැයි null matrix එකකට එහෙම නමක් දෙනවා කලාතුරකින් දෙනවා නම් අපිට දෙන්න පුළුවන් reduced Rochilon form එකේ ඉන්නවා කියලා. identity matrix එක නම් අපිට කියන්න පුළුවන් කෙලින්ම එයා ඉන්නේ reduced Rochilon form එකේ කියලා. identity කිව්වේ diagonal එක දිගේ එකේව ඉන්න කට්ටිය. I null matrix එකට එහෙම ලොකුවට නමක් දෙන්න මේ යන්නේ නැහැ. මොකද ඒක ඇත්තටම එහෙම වැඩක් නැහැ. එහෙම කතා කරලා යට ඒක ගැන. මේකේ purpose එක වෙන්නේ සමගාමී සමීකරණ
systems of linear equations solve කරන එක තමයි මේකේ මේ අරමුණ වෙන්නේ. මෙහෙම හදාගන්න එකේ. හරි. මම කතා කරන්න ඕනේ රෑන්ක් එක ගැන ආට ඉස්සෙල්ලාම. රෑන්ක් එක කියන්නේ මොකක් හරි මේට්‍රික්ස් එකක් අපි ඉස්සෙල්ලාම කරන්න ඕනේ රෝ එචෙලන් ෆෝම් එකට හදාගන්න ඕනේ. රිඩියුස්ඩ් එකට ගියත් අවුලක් නැහැ. රෝ එචෙලන් ෆෝම් එකට ගියාම ඇති. ඉස්සෙල්ලාම රෝ එචෙලන් ෆෝම් එකකට මොකක් හරි මේට්‍රික්ස් එකක් හදාගන්න ඕනේ. මම හදපු එකක් තිබ්බ නේද? ඔව්. හරි. මෙයාව අරගෙන මම එයාව හැදුවා රෝ එචෙලන් ෆෝම් එකට විතරයි ගියේ. රිඩියුස්ඩ් එකට ගියේ නැහැ. රිඩියුස්ඩ් එකට ගියේ නැත්තේ මේ කට්ටිය බිඳුව නෙවෙයි මේ කට්ටියත් බිඳුව වෙලා නැහැ. ඒ හින්දා දැනට මෙයා ඉන්නේ රෝ එචෙලන් ෆෝම් එකේ. ඉස්සෙල්ලා මෙතනට එන්න ඕනේ. ඊට පස්සේ තමයි අපිට කතා කරන්න පුළුවන් රෑන්ක් එක ගැන. මම මෙයාට ඒ කියන්නම්කෝ. ඒ කියන මේට්‍රික්ස් එක තමයි මේක. රෑන්ක් එකක් කියන්නේ ඉස්සෙල්ලාම කියන්න ඕනේ මෙයාගේ රෑන්ක් එකයි එලිමෙන්ටරි ට්‍රාන්ස්ෆෝම්ස් කරලා හම්බෙන ඉක්විවලන්ට් මේට්‍රිසස් නෙමෙයි තියෙන්නේ. ඒ හැමෝගෙම රෑන්ක්ස් නුයි ඔක්කොම එකයි සමානයි. දැන් අපිට රෑන්ක් එක හොයන්න පුළුවන් මෙයා දැන් රෑන්ක් එක අපිට කියන්න පුළුවන් මේ රෝ එචෙලන් ෆෝම් එකට හදාගත්තට පස්සේ හැබැයි මෙයාගේ රෑන්ක් එකම තමයි මේ A කියන මේට්‍රික්ස් එකේ රෑන්ක් එකම වෙන්නේ. ඒතර අපිට කෙලින්ම කියන්න පුළුවන් rank of A කියලා මෙන්න මෙයාගේ රෑන්ක් එක. ඒතර දැන් මෙයාගේ රෑන්ක් එක වෙන්නේ රෑන්ක් එක කියන්නේ ඇත්තටම දැන් ඔය කට්ටියට මම කිව්වා 0 rows නුයි non 0 rows ගැන. 0 rows කියන්නේ row එකක් තනිකරම බිඳුව ඉන්න කට්ටිය. මේ තියෙන 0 row එකක්. මේ ඉන්නේ non 0 rows. රෑන්ක් එක කියන්නේ දැන් මේකේ ඉන්නේ reduced row echelon form එකේ මම කියව row echelon form එකේ හිටියම ඇති reduced row echelon form එකේ ඉන්නකොට ඒ තවලක් නැහැ දෙන්නගෙන්ම රෑන්ක් එක හොයන්න පුළුවන්. මෙයාගෙනුත් පුළුවන් රෑන්ක් එක හොයන්න. ඒතර මේ මේට්‍රික්ස් එකේ රෑන්ක් එක වෙන්නේ මේ මේට්‍රික්ස් එකේ රෑන්ක් එක වෙන්නේ මේ non zero rows කීයක්ද කියන එක. 0 rows එකක් ඉන්න අපිට. non zero rows මෙතන 3 දෙනෙක් ඉන්නවා. ඒතර මේ 4x4 මේට්‍රික්ස් එකේ රෑන්ක් එක වෙන්නේ මේ වෙලාවේ මෙයාගේ රෑන්ක් එක වෙන්නේ non zero rows ගාන. එහෙම කට්ටිය 3ක් ඉන්නවා. ඒතර ඒක තමයි රෑන්ක් එක. ඒතර මෙයාගේ රෑන්ක් එක මොකක්ද කියලා අහුවොත් අපිට මෙතනින් කියන්න බෑ. ඉස්සෙල්ලා රෝ එචෙලන් ෆෝම් එකට හදාගෙන ඉන්න ඕනේ. හදාගත්තට පස්සේ දැන් පේනවා මෙයාගේ රෑන්ක් එක 3යි කියලා. මොකද බිඳුව ඒවා 0 rows එකක්වත් නැහැ ඔක්කොම non 0 rows. ඒතර non 0 rows ගාන දැනටම 3 දෙනාම non 0 rows. ඒතර මෙයාගේ රෑන්ක් එක 3යි. මම අර කට්ටියගේ රෑන්ක්ස් ටික ලියාගෙන යන්නම්. මේ කට්ටියගේ රෑන්ක් එක බැලුවොත් non 0 rows වෙන්නේ මෙයයි මෙයයි. මේක 0 row එකක්. ඒතර දැනට මට කියන්න පුළුවන් රෑන්ක් එක මෙයාගේ 2යි. මෙයාගේ රෑන්ක් එක ඉස්සෙල්ලා හදාගන්න ඕනි රෝ එචෙලන් ෆෝම් එකට. හදාගත්ත එක මෙතන තියෙනවා. ඔව්. ඒක බලලා කියන්න පුළුවන් රෑන්ක් එක 2යි කියලා. number of non zero rows. තුන්වෙනි කෙනා බිඳුවයි. rows 3න් එකක් 0 row එකක් ඉතුරු දෙන්න විතරයි non zero rows. ඒ කියන්නේ දෙක තමයි රෑන්ක් එක. හරි. මෙයාගේ රෑන්ක් මෙයා රෝ එචෙලන් ෆෝම් එකේ ඉන්නේ දැනටම රෑන්ක් එක වෙන්නේ කියන්න ලේසි 2යි. මොකද මෙයා බිඳුවයි ඉතුරු දෙන්න තමයි non zero rows වෙන්නේ. මේකෙදි ඒකත් ඒ වගේම තමයි
ඉන්නේ රෝ එචලන් ෆෝම් එකේ තමයි. එහෙනම් අපිට කියන්න පුළුවන් කෙලින්ම 2යි කියලා. මේක රෝ එචලන් ෆෝම් එකේ නෙවෙයි ඉන්නේ. අපිට ඒක හදාගන්න පුළුවන් මෙතනට. R2 R3 මාරු කරලා. දැන් අපිට කියන්න පුළුවන් රෑන්ක් එක 2යි කියලා. මෙයාගේ බලන්න මම මේක හැදුවේ නෑ. මේක ඔකට try කරන්න. මම හිතන්නේ රෑන්ක් එක 3ක් කියලා එයි මෙයාගේ. මේකේ රෝස් 2යි තියෙන්නේ. දැනටම ඉන්නේ reduced row echelon form එකේ. තම ගිහිලා ඉන්නේ. ඒතර අපිට බලලා කියන්න පුළුවන් 2යි කියලා. මොකද rows 2යි තියෙන්නේ දෙකම non zero rows. හරි. ඒතර rank එක අවුලක් නැතුව ඇති කියලා හිතනවා. rank එක කියන්නේ මෙතන තියෙනවා. number of columns ටික හිතන්න යන්න එපා. number of non-zero rows of the row echelon form of a matrix. ඒතර අපිට column echelon form එකක් හදන්න පුළුවන්. ඒවා කතා කරන්න ඕනේ නැහැ. මොකද ඒවා නැහැ. row echelon form එකෙන් විතරක් කියන්න. මේ එහෙම හදාගත්ත row echelon form එකක matrix එක අපි හදාගත්ත row echelon form එකේ number of non-zero rows තමයි rank එක කියන්නේ.